නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මේ පොසොන් සමයේ සම්බුදු සිත කාසිරිය උතුම් සදාම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. අපි දන්නවා පින්වන්ත ඔබ හැමදෙනාම භාග්‍යවතුන් වහන්සේ උදෙසා ප්‍රසාද සිතින් තුනුරුවන පිළිබඳ ප්‍රසාද සිතින් ශ්‍රද්ධා රූපවාහිනිය අභියස රැඳී සිටින්නේ කියලා. ඉතින් පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. ඔබ සියලු දෙනා වෙනුවෙන් අපි භාග්‍යවතුන් වහන්සේ උදෙසා පහන් දැල්ලුවා. ඉතින් අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයට ආදර ගෞරව නමස්කාර පුද කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. විශේෂයෙන් ලෝකයේ කොතැනක හෝ කෙනෙකු මෙම දේශනාවට සවන් දී ඒ තාක් සැඟව තිබුණා වූ කුසල් මතුවී නුවණින් විමසා අප්‍රමාදීව ධර්මයේ හැසිරීමට සිත් ඇති වේවා කියලා අදහස් දරාගෙන බහරේන්හි වෙසෙන 46 වන උපන්දිනයේ යෙදුන පින්වත් ප්‍රසන්න ප්‍රදීප් මහත්මයා අද ධර්ම දානමය පින්කම සිදු කර ගන්නවා. ඉතින් පින්වන්ත ප්‍රසන්න ප්‍රදීප් මහත්මයා ප්‍රධාන හැම දිනමත් පින් ඇති ඔබ හැම දිනමත් අපි තාම දයාවෙන් කැටුව මහා සංඝරත්නයේ පාමුල සදහම් සාකච්ඡාව සඳහා අවසරය සකස් කර ගන්නවා. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සම්බුදු සිත කාසිරිය සදහම් සාකච්ඡාව පිණිස කාලය උදා වෙලා තියෙනවා. මේ ධර්ම දානමය පින්කම සිදු කරන පින්වත් හැම දෙනාගේම අදහස අද මතු කරලා ඇව්වද කියලා හිතෙනවා ස්වාමීනි මේ දායකත්වයේ පින්නතුන්. ඒ ගැනත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ අවධානය යොමු වේවා. ඉතින් ස්වාමීනි චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාවෙන් දහම් කරුණු අපට කියවර මතක් කරලා දුන්නා. අදත් අපට අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේට අප උදෙසා අනුශාසනා වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන පිළිබඳව. එතකොට සර්වඥයන් වහන්සේට සියල්ල දන්නා සියල්ල දකිනා බව පිළිබඳව දෙව් මිනිස් ලෝකයාට විශාරද බව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි සර්වඥයන් වහන්සේට සියලු ආශ්‍රව තථාගතයන් වහන්සේගේ හිතින් නිරුද්ධ වුණු බවට විශාරද බව පවසන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම තව විශාරද බවක් මේ පවසන්න පුළුවන්, සිහිනද පතුරවන්න පුළුවන් කුමක්ද? සර්වඥයන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් දෙව් මිනිස් ලෝකයාට දුක් දුරු කිරීම පිණිස යම් දහමක් දේශනා කළා නම් ඒ දහමින් මනාවකටම දුක්ෂය කරනවා. මේ ධර්ම පුරුදු කළාට දුක්ෂය වෙන්නේ නැහැ කියලා ලෝකයේ කිසි කෙනෙකුට සිදුරක්වත් දකින්න බෑ. එහෙමයි. ඒ කරුණින් තථාගතයන් වහන්සේ විශාරද බවට පත් වෙලා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ කරුණ ඉස්මතු කිරීම පිණිස අපි කතා කරගත්තු දේශනාව තමයි මේ දවස්වල චූලහත්ති පදෝපම සූත්‍රය. ඒතර ගාන්ට එක පොසොන් පොහොය මේ කාලවකවානුව මුල් කරගෙන අපිට කතා කරන්න භාග්‍ය උදා වුණා ඇත්තටම. එහෙමයි. ඒතර පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ විශේෂයෙන්ම මේ දේශනාව ලංකාවට වැඩම කළ දේශනා කරන්න හේතුවත් ගොඩක් උපකාර මේ හේතු වුණා. දේවානම් පියසිස්ස නිර්දානංග චිත්තසංතානයේ උපද්දන්න ඕනුනා සර්වඥයන් වහන්සේගේ සර්වඥ බව පිළිබඳව උදාර ප්‍රසාදයක් ඇති කරවන්න. එහෙමයි ස්වාමීනි. මොකද සර්වඥ නොවන කෙනෙකුට
මේ විදියට මනාකොට දුක්ෂය කරවන දහමක් දේශනා කරන්න බෑ. එහෙයි ස්වාමීනි. සර්වඥ නොවන කෙනෙකුට. එහෙමයි. ආශ්‍රව පොඩ්ඩක් හරි තියෙන කෙනෙකුට මනාකොට ආශ්‍රවයන්ගෙන් නිදහස් කරන දහමක් දකින්න බෑ, තේරුම් ගන්න බෑ. ස්වාමීනි. එතකොට මනාකොට ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන, මනාකොට ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වෙන, මනාකොට මේ සසර දුකෙන් නිදහස් වෙන දහමක්, ස්වාක්කාත සම්දිට්ඨික දහමක්. එහෙමයි ස්වාමීනි. ඒක පුරුදු කරන කෙනා සුපටිපන්න වෙනවා. ඒක න්‍යාස්චර්යය. එහෙමයි. දහම ස්වාක්කාත වෙනකොට පුරුදු කරන කෙනා මොකද වෙන්නේ? සුපටිපන්න වෙනවා. ආශ්චර්ය නැද්ද? පුදුම ආශ්චර්යයක්. එහෙමයි. ඉතින් මේ කරුණ ඉස්මතු කිරීම පිණිස පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ හරි ආශ්චර්ය උදාර ප්‍රඥාවෙන් ඒකටම උපන් කෙනෙක් හිටිය දේවානම්පියතිස්ස නිරිඳානන්. දේවානම්පියතිස්ස නිරිඳානන්ගේ චිත්ත සංතානි සම්බුදු සසුනින් ඒකාලෝක කරන්න සමත් වුණා මේ දිසුම්. ඉතින් මට ඒ නිසා මේ හිතුනේ මේ කාලවකවානුවේ මේ දේශනාව ඉස්මතු කරන්න. එහෙමයි. දැන් එතකොට අපි මේ දේශනාවේ කොටස් දෙකක් කළා. එතකොට දැන් අද අන්තිම කොටස අපිට තියෙන්නේ. දැන් එතකොට මිහිඳු මහරහතන් වහන්සේ එතකොට මේක දේශනාව කියන්න එළියට එන්න තථාගතයන් වහන්සේගේ සර්වඥ සිතින් දෙව් මිනිස් ලෝකයා අතරට මේ දේශනාව ඉවර වෙන්න හේතු වෙච්ච දේ තමයි පිලෝතික කියන තවුසා මේ සම්බුදු සසුන ගැන, සර්වඥයන් වහන්සේ ගැන, ශාසනය ගැන පහදින්න හේතුණු කරුණු ටිකක් තිබුණා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ කරුණු ටික ජානුසෝනීය බ්‍රාහ්මණයාට කිව්වට පස්සේ ජානුසෝනීය බ්‍රාහ්මණයා මේ කතාව භාග්‍යතුන් වහන්සේට කිව්වා. භාග්‍යතුන් වහන්සේට දේශනා කළා පිලෝතික මේ තවුසයා මේගේ උපමාවත් තාම පරිපූර්ණ නැහැ. මේ පැහැදීමත් මේ පරිපූර්ණ පැහැදීමක් නෙමෙයි. එහෙමයි. ඔක එන්න ඕන මේ විදියටයි කියලා බොහොම ලස්සනට ඇතෙක්ගේ පියවර සටහන බොහොම ලස්සනට ඉස්මතු කළා අපි ඊයේ දේශනාවේදී. ඇතෙක්ගේ පියවර සටහන මුල් කරගෙන කොහොමද සර්වඥ ශාසනයට පහදින්නේ කියලා. ආවට ගියාට පැහැදීමක් නෙමෙයි, හොඳට විමර්ශන බුද්ධියෙන් ප්‍රඥාව විහිදුවලා, ප්‍රඥාව දල්වලා හොඳට මේ පුරුදු කරන්න තියෙන සෑම දෙයකින්ම කෙලෙස් දුරු වෙන බව තේරුම් අරගනිමින් පුරුදු කරන ප්‍රතිපදාවට පහදින හිතක්. එහෙමයි. ඇති කරන්නයි හැමතිස්සෙම උනන්දු කළේ. එහෙමයි. එතකොට එතෙන්දී දැන් ඊට පස්සේ දේශනා කළා. ඒක ලස්සන අන්තිමට කා උපමා විස්තර කරලා අපි ගොඩක් විස්තර කළා. එතකොට එතෙන්දී විස්තර කළා දැන් මේ විදියට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසබල ඥාන, විසරද ඥාන දරාගෙන, නවරහදී බුදු ගුණයන් දරාගෙන, දිව්‍යයන්, මරුන්, බමුණු, ශ්‍රමණ, බ්‍රාහ්මණයන් අවබෝධ කරගෙන, තීරුම් අරගෙන දෙව් මිනිස් ලෝකයාට මුල මැදාග කල්යාණ පිරිසිදු නිර්මල ස්වාක්කාත ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරනකොට ඔන්න කුල පුත්‍රයෙක් මේ ධර්ම අහලා හිතෙනවා මේ ධර්ම නම් ගිහි ගෙදර ඉඳගෙන පුරුදු කරන්න බෑ. එහෙමයි. එහෙම හිතලා ඒ ශ්‍රාවකයා ගිහි ගිය අතහරිනවා. ඔය විදියට උතුම් පැවිදි ජීවිතේ ලැබුණට පස්සේ දැන් උන් බලන්න මනාවකට දුක්ෂය කරන බව මේ දේශනාවෙන් හරි ලස්සනට ඉස්මතු කරනවා. ලැබුණට පස්සේ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන සිල්පද තමන් රකින්නවා කියනවා. මුලින්ම මොකද කරන්නේ? ප්‍රාණඝාතය දුරු කරනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. දඬු මුගුරු අතහරිනවා, අවියායුධ අතහරිනවා, ප්‍රාණඝාතය ගැන ලැජ්ජා වෙනවා කියනවා. ප්‍රාණඝාතය දැන් අපි සල්ලේක සූත්‍රයෙන් බොහොම ලස්සනට මතකෙදි කතා කළා. එතකොට මේ ප්‍රාණඝාතය කරන කෙනාට පිරිනුවම් පාන්නයි කියන ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙනවා. හරි ලස්සනයි. එහෙමයි ස්වාමීනි. ඒකට එහෙනම් මේ ප්‍රාණඝාතයත් එක ඇති වෙන්නේ කෙලෙස්. ප්‍රාණඝාතය ඇතේරට පස්සේ මොකද වෙන්නේ? ඒ කෙලෙස් ටික හිතේ වැඩෙන්නේ නැහැ. අන බලන්න නිකෙලෙස් කරන දහම්. ඒතර සීලයෙන් පවා කරන්නේ මොකද්ද? හිත නිකෙලෙස් කරනවා ටික ටික. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. තථාගතයන් වහන්සේ ඒකට සර්වඥතා ඥාණයෙන් මේක පිරිසිදු දැකලමයි දේශනා කරන්නේ. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා, හොරකම අතහරිනවා, හොරකමින් වළකිනවා. ඊළඟට හොරකම අතහරිනවා. දුන් දේ විතරක් ගන්නවා. එහෙමයි. දුන් දේ විතරක් ගන්නවා. දුන් දේ ගැනීම විතරක් කැමති වෙනවා. සොරකමින් තොර වෙලා පිරිසිදු සිතින් වාසය කරනවා. අබ්‍රහ්මචාරී බව අතහරිනවා, බ්‍රහ්මචාරී වෙනවා. අයහපත් ඇසිරීමෙන් දුර වෙනවා, ලාමක දෙයක් වන මෛතුණින් වළකිනවා. එහෙමයි. එතකොට මේ සතුන් මැරීම කියන්නේත් කෙලෙස් තැවෙරන දෙයක්. සොරකම කියන්නේත් කෙලෙස් තැවෙරන දෙයක්.
මෛතුන සේවනය කියන්නේ කොහොමද? කෙලෙස් තැවෙන දෙයක්. ඒ නිසා ඒක ඔක්කොම අත්හරිනවා. එහෙමයි ස්වාමීනි. බොරු කීම අත්හරිනවා රජතුමනි, බොරු කීමෙන් වළකිනවා. දැන් මෙතන භාග්‍යතුන් වහන්සේ ජානුසෝනි බ්‍රාහ්මණයට මුලින් මේක දේශනා කරන්නේ. ඒතර මේ අයුරින්මයි දේවානම්පියතිස්ස නින්දාට මේ දේශනා ඉස්මතු වෙන්නේ. සත්‍යවාදී වෙනවා, ඇත්තින් ඇත්ත ගලපා කතා කරනවා. ඇත්තින් ඇත්ත ගලපා. එහෙමයි. ස්ථිර වචන කියනවා, ඇදහිය යුතු දේ කියනවා. ලෝකේ අවුල් වෙන දේ කියන්නේ යන්නේ නැහැ. කේලම අත්හරිනවා, කේලමින් වළකිනවා. මෙතනින් අහලා මේ අය බිඳවන්න එතන කියන්නේ නැහැ. එතනින් අහලා ඒ අය බිඳවන්න මෙතන කියන්නේ නැහැ. බලන්න එතකොට බොරුව තුල තියෙන්නේ කෙලෙස්. ඒකයි බොරුව අතහරින්න කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. කේලම තුල තියෙන්නේ කෙලෙස්. ඒකයි කේලම අතහරින්න කියන්නේ. බිඳිච්ච අය සමග කරනවා, සමගි බව ඇති කරනවා, සමගියට කැමති වෙනවා, සමගියේ ඇලෙනවා. සමගි භවයේ සතුට වෙනවා, සමගියේ ඇති වෙන දේම කියනවා කියනවා. ඊළඟ මොකද්ද? බලන්න දැන් කයින් පිරිසිදු වෙනවා, වචනෙන් පිරිසිදු වෙනවා. පරුස වචනේ අත්හරිනවා. පරුස වචනෙන් වළකිනවා, දොස් රහිත දේ කියනවා. කනට මිහිරි දේවල් කියනවා. ප්‍රඥා ලෝකෙ උපදින නෝන වඩවන දේවල් කියනවා. එහෙමයි. සිනහිබර වචන කියනවා, හෘදයාංගම වචන කියනවා, දැන උගත් වචන කියනවා, බොහෝ ජනයා කැමති වන ප්‍රියමනාප වන වචන කියනවා. හිස් දෙඩවිලි අතහරිනවා, හිස් දෙඩවිල්ලෙන් වළකිනවා, සුදුසු කාලයට කතා කරනවා. එහෙමයි ස්වාමීනි. ඇත්ත දේ කතා කරනවා, අර්ථවත් දේ කතා කරනවා, ධර්මයේ කතා කරනවා, විනය කතා කරනවා, මතක තබා ගන්න වටින දේ කතා කරනවා. එහෙමයි. ඒ භික්ෂුව ගස්කොළන් වෙනසීමෙන් වළකිනවා කියනවා ඊළඟට. ගස්කොළන් වෙනසීමෙන් වළකිනවා, උදේ කාලේ විතරක් වළඳනවා. එහෙමයි. රාත්‍රී ආහාරය වූ විකාල භෝජනයෙන් වළකිනවා. නැටුම් ගැයුම් විකාර දර්ශන වලින් වළකිනවා. මල් සුවඳ විලවුන් වලින් සැරසීමෙන් හැඩ ගැනීමෙන් වළකිනවා. මේ හැම දෙයක් තුළම තියෙන මොකද්ද? කෙලෙස්. එතකොට එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිද නේද? සුඛෝභෝගී වටිනා ආසන පරිහරණයෙන් වළකිනවා. රන් රිදී කහවණු ආදී පිළිගැනීමෙන්, අමුදාන්න පිළිගැනීමෙන්, අමු මස් පිළිගැනීම වළකිනවා. එහෙමයි. ස්ත්‍රීන් කුමරියන් පිළිගැනීමෙන් වළකිනවා. දැසිදස්සම් පිළිගැනීමෙන් වළකිනවා. එළුබටලුවන් පිළිගැනීමෙන් වළකිනවා. ඌර කුකුල්ල පිළිගැනීමෙන් වළකිනවා. ඇතුන් ගවයන් අසුන් වෙළඹුන් පිළිගැනීමෙන් වළකිනවා. එහෙමයි. කුඹුරු දැන් මෙතනදි පිරිසිදු කරන්නේ ආජීවය පිරිසිදු කරනවා. මොකද ඒ හරහා ගිහිල්ලා කෙනෙක් සමහර විට අධාර්මික දේවල් වලට පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒක පිරිසිදු කරවන්නේ. ඒ දොරටු සියල්ල වහනවා. එහෙමයි සර්වඥයන් වහන්සේ සියලු දොරටු වහනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. වතු පිටි පිළිගැනීමෙන් වළකිනවා, ගිහියන්ගේ පණිවිඩ ගෙන යාමෙන් වළකිනවා. එහෙමයි. එහෙමත් කරන්නේ. වෙළඳ ගනුදෙනු වලින් වළකිනවා. හොරට තරාදියෙන් කිරණ එක, හොරට මනින එක ආදීන් වළකිනවා. අල්ලස් ගැනීම, වංචා කිරීම, එක වගේ දේ පෙළන රැවටීම් වළකිනවා. එහෙමයි. කට්ටකම් වලින් වළකිනවා. අත්පා කැපීම්, මැරීම්, විලංගු දැමීම්, මම් පැහැරීම්, ගම් පැහැරීම්, සාහසිකකම් මේ වගේ වළකිනවා. දැන් බලන්න මේ වගේ වැළකිච්ච ගමම්ම ඊළඟට මොකද වෙන්නේ? එයාගේ හිත ඇතුළේ ගලන කෙලෙස් ටික නතර වෙනවා. එහෙමයි. කයයි වචනයයි සංවර කරවලා හිත ඇතුළේ ගලන කෙලෙස් ගඟකට අවසානයේ තිත තියෙනවා. මනාකොට දුක්ෂය කරන්නේ නැද්ද? එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙමයි. දැන් දෙව් මිනිස් ලෝකයේ අතර ගත්තොත් මේ දේවල් නිසා නේද දැන් එතකොට මේ ප්‍රශ්න ඔක්කොම අරුබුද හටගනිමින් මේ යන්නේ. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න? එහෙයි. අනාතහැරෙනවා. ඒ සියල්ලම බැහැර කොට තබනවා. බැහැර කොට තබනවා. එහෙමයි. එතකොට කෙලෙස් ටික නේ. එහෙයි ස්වාමීනි. කෙලෙස් ටික නේ. ඒ භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. ලැබෙන්නේ යමක්ද ඒකෙන් සතුටු වෙන්න පුරුදු වෙනවා. එහෙමයි. කය පොරවන සිවුරෙන් කුස පිරෙන ප්‍රමාණය පිණ්ඩපාතෙන් සතුටු වෙනවා. ඔහු යන තැන පාත්‍රයේ සිවුර විතරක් කරයි යනවා. හරි පුදුමයි. දැන් මේක කියනකොට දැන් එදා ජානුසෝනි බ්‍රාහ්මණයින් පරිසරේ නම් දැන් රහතන් වහන්සේලා පිරිවැරූ පරිසරයක් නේ. එහෙමයි. දැන් මේක ලංකාවේ ඇවිල්ලා දේවානම්පියතිස්ස නිර්දාරණයට කියනකොට ඉතින් ඇස් උඩ යන්නේ නැති.
එහෙමයි ඒ ස්වාමීනි. බැලූ බැලමට පේනෝනේ දැන් මේ දඹදිව තලයේ ඉඳන් ආපු මේ ගල් උඩ සිටින මේ පර්වතයේ උඩ සිටින මේ ආශ්චර්ය ශ්‍රමණ රත්නය ඇත්තටම පාත්‍රයේ සිවුරයි විතරයි තියෙන්නේ. එහෙමයි. රහතන් වහන්සේලානේ. එහෙමයි. හරි ආශ්චර්යයි. කියනවා ලිහිණි කුරුල්ලෙක් යන යන තැන පියාපත් බර විතරක් අරගෙන යන්නේ යම්සේද ඔන්න ඔය විදිහමයි කියනවා. භික්ෂුව ලද දෙයින් සතුටු වෙන්නේ කය පොරවන සිවුරෙන් කුස පිරෙන පිණ්ඩපාතෙන් සතුටු වෙනවා. ඔහු යම් තැනක යනවනම් පාත්‍ර සිවුරු විතරක් අරගෙන යනවා. එහෙමයි. ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයෙන් සමන්විත වෙලා නිවැරදි ජීවිතය ගැන තමන් තුළ මහා සතුටක් ලබනවා කියලා. ඒ භික්ෂුව දැන් බලන්න නේ සීලයෙන් පිරිසිදු වුණා ලද දෙයින් විතරක් මේ සතුටු වෙමින් පිරිසිදු වෙනෝද? එහෙමයි ස්වාමීනි. ලද දෙයින් විතර සතුටු වෙනෝද? එහෙමයි. ලද දෙයින් සතුටු වෙලා පිරිසිදු වෙනවා. දැන් අපිට සාමාන්‍ය අපි තුමු ඔන්න කෙනෙක්ගෙන් ඇඳුමක් ලැබිලා තියෙනවා. එතකොටයි Tamanට ඇඳුමක් ගන්න හිත අපි මාසෙම පෙරම් පුරනකොට මොකද වෙන්නේ? එහෙමයි. කෙලස් ගඟක් ගලන්නේ නැද්ද අපේ හිත ඇතුලේ? එහෙමයි ගලනවනේ. ඒ සියල්ලම නැතුව යනවා ඒ අර ලද දෙයින් සතුටු වෙනකොට අර සියල්ලම නැති වෙලා යනවා. එහෙමයි. අපි නු යම් දෙයක් ආහාර ටිකක් දෙනවා නම් ඒක වළඳලා පාඩුවේ ඉන්නවා. හිත හිතා පත හිටියම මොකද කෙලස් ගලන්නේ. දැන් අපි රාත්‍රියේ මේ විදිහට ආහාරය පිළියෙල කරගන්න ඕනේ මේ උදේට මෙහෙම කන්න ඕන රැයට මෙහෙම කන්න ඕන හිතනකොට බලන්න. එහෙයි. කෙලස් තමයි ගලන්නේ ඉතින්. දැන් ඒක දැන් ගෘහ ජීවිතේ කෙනාට මේ පණිවිඩය දෙන්නේ නැහැ. එහෙමයි. ගෘහ ජීවිතේ කෙනාට මේක කරන්න බෑ ඉතින්. කරගත්තොත් හොඳයි ඉතින්. එහෙමයි ස්වාමී. මේ කවුරු කරගත්තත් Tamanටයි යහපත. Taman මේක උපරිමයෙන් කරගන්න තමන්ගේ ප්‍රඥා. මොකද ප්‍රඥා ලෝකේ නැතුව මේක 100% කරන්නත් බෑ. එහෙමයි. මොකද මේ ඒක කරන්න ගියොත් එයාට ප්‍රායෝගික ගැටලු තියෙනවා ඉතින්. එහෙමයි. මොකද එයාගේ මානසිකව උපදින දේ ඊට වඩා බලවත් නම් මෙයාට මේක කන්ට්‍රෝල් කරන්න බැරි නම් ඊට පස්සේ සමහර විට මේ යම් කායික අසනීප තත්ත්වපව මතුවෙන්න පුළුවන්. එහෙමයි. යම් ආකාරයකට නැත්තිනේ. එහෙයි. අපි නු දැන් සමහර අය මම දැකලා තියෙනවා මේ දැන් ගෙවල් වල හොඳට ඉන්නකොට එහෙම නෑ මේ ગેස්ට්‍රික් කනම්ම නෑ. දැන් සමහර විට අර නොසිතූ විදියට කෑම වලට ආසාවෙන් කාලා බීලා හොඳට සූසී ඇවිදලා හිටු කට්ටිය ඉන්නෝනේ. සමහර මේ දේවල් එකපාරට පාලනය කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? කරන්න බෑ ඒකට. එහෙමයි ස්වාමීනි. කරන්න බෑ යාට. ඒතර යාගේ අර මානසිකව ඒකට ඇබ්බැහි වෙච්ච ලෝකෙන් යාට සෑහෙන පීඩාවක් දෙනවා. එහෙමයි. හරි පුදුමයි. සර්වඥානවතුන් වහන්සේ උනත් හරි ආශ්චර්යයි. මේක බලෙන් කිරීම නැහැ නිසා එකපාරට මේ ශාසනයේ හුදකලා වෙලා භාවනා කරන්න බෑ එතකොට. ඒතර මොකද වෙන්නේ අර ගෘහගෙදර ඉන්න කාලේ තමන් ධර්මයෙන් බැහැර වෙලා ඉන්න කාලේ යම් දේවල් ඔස්සේ තමන්ගේ හිත ඇබ්බැහි වෙලා පුරුදු වෙලා ඒ ඔස්සෙන් හිත කලඹනව නම් ඉස්සෙල්ලම කරන්න ඕන ශාසනයට ආපු කෙනා ඒකෙන් හිත පිරිසිදු කරනවා. කොහොමද කරන්නේ? අන්න ඊළඟට දැන් හිත පිරිසිදු කරන විදිය කියනවා. ඒ භික්ෂුව පිරිස මැද්ද ඉන්නේ සංඝයා මැද්ද වත් පිළිවෙත් කරගෙන ගුරුවරයා ඇසුරු කරගෙන සබ්‍රහ්මචාරින් වහන්සේලා ඇසුරු කරගෙන සුහද කතාවේ දෙමින් ඉන්නව කොහොමද? ඇහෙන් රූප දකින්නවා. වෙනද දැන් ධර්මයේ නැති කාලේ නම් මොකද වෙන්නේ? අර රූපත් එක්ක හිතින් රාගය, දේශය, මෝහය පෝෂණය වෙන විදිහට කල්පනා නිමිති පහල කර කර තමයි ආස්වාද ලැබෙමින් ජීවත් වෙන්නේ. එහෙමයි. ඒතකොට මේ ශ්‍රාවකයට දැන් මේක අපි හිතමුකෝ දැන් මේ සසුනට ආපු ගමන් මේක පිරිසිදු කරන්න බෑ. ඒ නිසා මොකද ඉන්නේ? අන්න සබ්‍රහ්මචාරින් වහන්සේලාත් එක්ක ඉඳගෙන වතපිලිවෙත කරමින් අරක ටික සංසිඳවන. එහෙමයි ස්වාමීනි. කොච්චර මේ දමනයක් නිර්මල බවක් පිරිසිදු බවක් හිතට ටික ගෙනත් දෙනවද සාසනේ? උදාර ක්‍රමවත් වැඩපිළිවෙලක්. කොච්චර ලස්සනද? එහෙමයි. දැන් මනාවකට දුක්ෂය කරන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්? මේක අභූතේ. අභූතයක් විතරයි ඒක. එහෙමයි ස්වාමීනි. දැන් මුලින් සීල සම්පත්තිය ලද දෙයින් සතුරුනා මේකෙන් කෙලෙස් දුරු කරන්නේ නැහැ කියලා මේ ලෝක කාටද කියන්න පුළුවන්? කාටවත් කියන්න බෑ. එහෙමයි. මනාවකට දුක්ෂය කරනවා. දැන් ඇහෙන් රූප දැකලා ඒ නිමිති සටහන් ගන්න නැත්නම් කෙලෙස් දුරු වෙන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්? කෙලෙස් දුරු වෙනවා මනාවකට. එහෙමයි. එතකොට ඒ කෙනාගේ ප්‍රඥාවේ වීරියේ සිහියේ ප්‍රමාණය තමයි හැබැයි ඒකේ වේගවත් දියුණුව කරා යන්නේ. එහෙමයි. එතෙන්දි ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයෙකුට ගහලා බැනලා ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ ඒක. මොකද ශ්‍රාවකයාගේ මේ හිතේ හටගන්න ඇහෙන් රූපයක් දැකලා ඒක හිතට කාවැදුනට පස්සේ කාවැදිච්ච දේ හිතින් වයින් කරන්න අපිට කලබල වුණාට බෑ. ඒක උපක්‍රමශීලීව බොහෝම කල්පනාවෙන් ඩිංග ඉවසීමෙන් තමයි කරන්න වෙන්නේ.
සමහරට ඒක හුට කරන්න බැරි වෙනකොට හු ඊට පස්සේ මොකද කරන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගෙන හුට සෑයකට වතක් කරන්න පුළුවන් නම් අර ඔක්කොම අමතක කරලා දාලා ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගෙන ඒ කාලේ ඉන්නවා එතකොට. එහෙමයි. බෝධින් වහන්සේට වඳින්න පුළුවන් නම් මේ කාලේ අන්න ඉන්නවා. සමහර අය ඉන්නවා ඒ කාලේ මුකුත් ඕන්න එක පාට කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ මේ මුල් කාලේ තිබුණේ නැහැ නේ මුකුත්. එහෙමයි ස්වාමීනි. විහෙර විහාරවත් තිබුණේ නැහැ නේ. විහෙර විහාරවත් තිබුණේ නැහැ. ඒතර පසු කාලීන තමයි ටික ටික ක්‍රමක්‍රමයෙන් විහෙර විහාර පූජා වෙලා එම සවැත් නුවර ඊට පස්සේ බෝධින් වහන්සේ රෝපණය කිරීම ඕ පසු කාලීන වෙන්නේ. ඒකත් මිනිස්සු වෙනුවෙන් බෝධින් වහන්සේ රෝපණය කරන්න තනි කරන එතකොට. සංඝයා වෙනුවෙන් නෙමෙයි එතකොට ඒක සිද්ධ වෙන්නේ එතකොට. එහෙමයි. දැන් අද යුගයේ වෙනකොට මේක දැන් බොහෝ කල්ප කාලාන්තරයක් ගිහිල්ලා දැන්. අද යුගයේ දැන් ඒ යුගේ නෙවෙයි සම්පූර්ණ වෙනස්. එතකොට බලන්න දැන් අපි එතකොට ගුරු දේවයන් වහන්සේගේ මහා කරුණාව නිසා තමයි ඒක කල්පනා කළා. එතකොට දැන් මේ සංඝයාට මේක එකපාරට මේ කෙනෙකුට කරන්න බැරි නම් ඒතර ඒ කෙනාට ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරමින් ඉන්න කාලය ගත කරන්න අවස්ථාව හරි ගස්සලා දුන්නා ඊට පස්සේ. එහෙමයි. ඒතර සුවසේ සමහර ඉන්න සසර පුරුදුම කට්ටියද මන්ද ඉන්න සමහර කට්ටිය හරි සතුටින් සෑයට බෝධියට වත් කරන අය ඉන්නවා. එහෙමයි. අර ඔක්කොම උට ඇහෙන් දැකපු රූප මුල් කෙනෙක් රාග දේශ මෝහ හටගන්නේ ඔක්කොම අමතක කරලා පිනාගිය සිතින් වත් කරන අය ඉන්නවා. වටින්නේ නැද්ද ඒක එතකොට? අන වටිනවා. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ කාලේ තිබුණේ නැහැ ඒක. එතකොට ඒකත් එතකොට අවශ්‍යතාවය අනුව තමයි භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලෙත් එතකොට සමහර දේවල් දෙන්නේ වත්තක් කන්දේ කියවද්දී ඔය බේසජ්ජක් කන්දේ කියවද්දී අපිට හවු වෙනවා එකපාරට හැමදේම දෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. බෙහෙත් පව එකපාරට පනවන්නේ නැහැ. ඒතර ඒවා සංඝයාගේ අවශ්‍යතාවය අනුව තමයි සර්වඥයන් වහන්සේ දේව පනවලා දෙන්නේ ශ්‍රාවකයාට. එහෙමයි. දැන් සමහර අය චෝදනා කරනවා ඉස්සර මහමෙවුනා චෛත්‍ය තිබුණේ නැහැ බෝධි තිබුණේ නැහැ මේ කියලා හරියට ප්‍රසිද්ධිය ගරහනවා කට්ටිය. එහෙමයි. ඒ ගරහන අයටත් කියන්නේ මම මේ ඒක අහපු අයටත් මම මේ කියන්නේ විශේෂයෙන්ම දැනගන්න. ඒව හේතු සහිතව මහමෙවුනා අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට ඒ ගුරු දේවයන් වහන්සේ කල්පනා කරලා අවශ්‍ය විදියට දීලා තියෙනවා ඒවා. එහෙමයි. අවශ්‍ය තැනට දීලා තියෙන්නේ. එහෙස. ඒක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනට අනුව ඒක සිද්ධ වෙලා තියෙන්නේ. හැමදේම ඕන වෙලාවට හිතුමනාප එහෙම දීලා නැහැ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. අවශ්‍ය වෙලාවට සමහර බෙහෙත් එහෙම පනවනවා. අපින්වත් මහන්නේ දැන් මේ ලීඩර අහින මේක පනවනවා. විසජ්ජක් කන්ද හරි ලස්සනයි කියලා බලන්න ඕනේ. එහෙමයි. වත්තක් කන්දේ හරි ලස්සනයි ස්වාමීනි දැන් මේක ඕන. හරි ඒක නම් ඒක පාවිච්චි කරන්න. ස්වාමීනි ඒකට මේක ඕන. ආහෙනයි දැන් ඒක පාවිච්චි කරන්න. අවශ්‍යතාවයට අනුව පනවනවා. එහෙමයි. ඒකට මුල් කාලේ තිබුණ නැත්තේ ඒකයි. එතකොට මුල් කාලේ පිරිසුදු ධර්මයේම කතා වෙවි ධර්මයේම සිහි කරමින් මේ සංඝ පිරිසට යන්න පරිසර නිර්මාණය කළා තිබ්බා. ඊට පස්සේ පසු කාලේ ඉන වෙන සංඝ පිරිස හිටියා. එතකොට මේක ඉන්ද්‍රිය දමනය කරගෙන එතන ඉන්න පණ පොවාගෙන ඉන්න අපහසුතාව ඇති වුණා. එහෙමයි. ඊට සර්වඥයන් වහන්සේ සිහි කරගෙන එතනින්ම මේ පිළිවෙලක් කිව්වේ. එහෙම නැතුව ඊට පස්සේ මේ සමහර විට මේ වෙන අධ්‍යාපන ක්‍රම වලට යොමු වෙලා කාලය ගත කරන්නේ එහෙම යොමු කළේ නැහැ. එහෙමයි. ශාසන ප්‍රතිපදාවකටමයි යොමු කළේ. දැන් කෙලින්ම පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා මේ විදියට සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කළා සතර මං හන්දි සෑයවල් හැදුවොත් එහෙම එතකොට ඒ මුල් කරගෙන හිත පහදව ගත්තොත් මේ විදි පිං උපදිනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒව මුල් කරගෙන කුමක්ද කරේ? සෑය නිර්මාණය කරන්න සමහර සංඝ ආසාවෙන් සෑයවල් හදනිය කරනවා. එහෙමයි. මොනතරම් මේ පුණ්‍ය ඒක බලන්න මට පුදුම හිතුණා මේ ගුරුදේවයන් වහන්සේ කල්පනා කළ නිර්මාණශීලීව බුද්ධ දේශනාවට අනුව ශාසන ප්‍රතිපදාව තුළ පුරුදු වෙන විදියට ඒක හිත වැඩෙන විදියට බොහොම ලස්සනට කල්පනා කළ මේ දේවල් මහමෙවුනාට ගානට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට එකතු කළා. එහෙමයි. ඒතර බලන්න දැන් මේ එහෙම කට්ටිය ඉනවා දැන් හින් රූපයක් දැකලා ඒක හිතට කාවැදුණු පමණ එක පාට ඒක දුරු කරගන්න බෑ. සමහර අය ඉන්නවා සර්වඥයන් වහන්සේ සිහි කර ඒ දේවල් අමතක කරන්න පුළුවන් අය ඉන්නවා දුරු කරන්න පුළුවන් අය. එහෙමයි. ඒකට අවකාශය හදලා තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ අති විශිෂ්ටයි. ඒ මිහිඳු මහරහතන් වහන්සේ කාලේ ආශ්චර්යයි. ඒ උතුම් මහා උත්තමයෝ පුළුවන්කම තිබ්බා. මේක අහපු ජානුසෝනීය බ්‍රාහ්මණය ශාසනයට පැහැදුනා. එහෙමයි. මෙච්චර පිරිසිදු බවක් මේ බුද්ධ ශාසනයේ තියෙනවද කියලා. කණෙන් අහන ශබ්ද ඊට පස්සේ කියනවා කණෙන් ශබ්ද අහලා ඒ ශබ්ද මුල් කරගෙන රාග, දේශ, මෝහ පෝෂණය වෙනවා නම් ඒකෙන් හිත නිදහස් කරනවා. ඊළඟට නාසෙන් ගඳ සුවඳ විඳලා රාග, දේශ, මෝහ කෙලෙස් පෝෂ අපි මේවා මීට ඉස්සෙල්ලා ගොඩාක් කතා කරලා තියෙනවා මම ඒක මේ කෙටියෙන් මේ සමහර තැන් විස්තර කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ නාසෙන් ගඳ සුවඳ විඳිද්දි
දිවෙන් රස විඳිනකොට, කයින් පහස විඳිනකොට, මනසේ එතකොට ස්වභාවය තමයි ඒවත් එක කෙලෙස් මිශ්‍ර වෙනවා. අන්නේ ඒ දේවල් පරිහරණය කරද්දී පරිහරණය කරන එක නතර කිරීම නෙමෙයි කරන්නේ. ඒ පරිහරණය කරද්දී කෙලෙස් උපදිනවා නම් අන්නේ කෙලෙස් ටික හඳුනගෙන කෙලෙස් ටික දුරු කරන්න ශ්‍රාවකෙක් බුද්ධ ශාසනය මුලින්ම හුරු කරනවා ඊළඟට. එහෙමයි. ආශ්චර්ය නැද්ද ශාසනය? දැන් මේව කියද්දී දේවානම්පිය නිර්දානන්ට මේ ශ්‍රාවක සංඝරත්නය ගැන කොතරම් පැහැදීමක් ඇති වෙන්නේ? එහෙමයි ස්වාමීනි. කොතරම් විශ්වාසයක් ඇති වුණාද? එහෙමයි. කොතරම් ආශ්චර්යද මේක? එහෙමයි. ස්වාමීනි ධර්මයට අනුව තමන් වහන්සේලා තුල සංසිඳීම ඇති කරගෙන වැඩ වාසය කරන ඒ මහා සංඝරත්නය ලෝකයක් නිවාසනසා වැඩ වාසය කරන අන්දම මොනතරම් ආශ්චර්යද නේද? අපිට මොනතරම් ලාභයක්ද? දැන් මේ දේවල් දැකලා කොච්චර මේ බුද්ධ ශාසනය තීරුම් අරගන්න ශාසනයට පහදින්න ශාසන ප්‍රතිපදාවේ ආශ්චර්ය නේද? එහෙමයි. අහන්නේ ඒකයි. දැන් මේක සමහර අය ඉන්න හරි කලබල වෙලා මහා දෘಢ මානසිකත්වයෙන් හදාගෙන නිඳා කරමින් අපහාස කරමින් එහෙමයි. මේ හරියන පිරිසක් ඉන්නවනේ. අලජ්ජී පිරිසක්. ඊට පස්සේ බලන දැන් මේ විදියට මානසිකත්වයක් ගොඩනගාගත්තු ශ්‍රාවකයා එතන හැමදාම තියන්නේ ඊට පස්සේ. එතකොට මේ ශ්‍රාවකයා සර්වඥයන් වහන්සේ විසින් යොමු කරනව තව තැනකට. හරි ආශ්චර්යයි. ඔහු ඉදිරියට යනකොට ආපසු එනකොට දැන් එයාගේ මනස පිරිසිදුයි. ඇහැ අසංවර වෙන්නේ නැහැ දැන්. එහෙමයි. එහෙන් රූපයක් දැක්කට හිත කැළඹෙන හිත සංසිඳලා තියෙනවා. නෑ ඒ සංසිඳන හිතින් කරන්න තව දෙයක් තියෙනවා. මොකද්ද? ඉදිරියට යනකොට ආපසු එනකොට කල්පනාවෙන් ඉන්න හිත හුරු කරනවා. අපිට නැති එකක් නේ සාමාන්‍ය. යද්දී එද්දී කතා බහ කරද්දී වෙන කටයුත්තක් කරනකොට කරන දේ තුල හිත පවත්වාගෙන ඉන්න පුළුවන් කුසලතාවය හරි අඩුයිනේ. එහෙමයි. මේකට කියනවා සති සම්පජාන්‍ය පුරුදු කරනවා කියලා. එහෙමයි. ඒතකොට මෙතෙන්ට ශ්‍රාවකයෙක් යොමු කරන්නේ හැබැයි අර ගුණය පුරුදු කළාට පස්සේ. එහෙම නැතුව කරන්න බෑ ඒක. එහෙමයි. මේ නැවත ඔබ තේරුම් ගන්න මේ ශාසන ප්‍රතිපදාවේ ආශ්චර්ය කෙලෙස් දුරු වෙන විදිය තේරුම් ගන්න. කෙලෙස් දුරු වෙන විදිය තේරුම් ගන්න. එහිම හිතලා ශ්‍රාවක සංගරුවන ගැන සාදු කියලා අනුමෝදන් වෙන්න. එහෙමයි ස්වාමීනි. එහිම හිතලා සර්වඥයන් වහන්සේගේ සර්වඥ බව තියෙන ආශ්චර්ය ගැන සිහි කළ සතුටු වෙන්න. එහෙමයි. ඒ සර්වඥයන් වහන්සේ අවබෝධ කරපු ස්වාක්කාත සම්දිට්ඨික ධම්මී ආශ්චර්ය දැකලා අනුමෝදන් වෙන්න. එහෙමයි. ඒකයි ශ්‍රාවකෙක් විදිහට කළ යුතු දේ. ස්වාමීනි හරි විස්මිත කරුණක් නේද කරුණක්ද කියලා විමස ගන්න හිතෙනවා දැන් මේ ධර්මයෙන් අර්ථවත් වෙන ප්‍රතිපදාවේ ඒ චර්යාවෙන් තමන් වහන්සේලාගේ චර්යාව අර්ථවත් කරගන්න උත්තම පිරිසක් වැඩ වාසය කරනවා කියන කරුණම කොතරම් ආශ්චර්යයක්ද නේ? එහෙමයි ස්වාමීනි. ඒකනේ මේ පිරිසට ශාස්ත්‍රුන් වහන්සේ ලස්සන නමකුත් දැම්මේ මේ ලෝකේ අනුත්තර පිංකිත කියලා. එහෙමයි. ඒකනේ ශාස්ත්‍රුන් වහන්සේ මේ පිරිසට උත්තම නමක් දැම්මනේ ආහුණීයයි කියලා. එහෙමයි. හොයාගෙන යන්න මේ ලෝකේ යම් කෙනෙක් සිටිනවා නම් ඒ සුපටිපන්න ගුණ දරන පිරිසක් හොයාගෙන යන සුසු. ස්වාමීනි මේ තුන් ලෝකෙම පෙර නොවිරු පෙර වැඩ වාසය නොකළ උත්තම පිරිස. ඒ කාලේ සමහර කට්ටිය කියන කතාව කියනවා මෝ ස්වාමීනි මේ බණ ඇහුවට පස්සේ තේරෙන්නේ මෙච්චර කල් මේ දානි නොදිය යුතු පිරිසටනේ අපි දානි දීලා තියෙන්නේ. නොවැඳිය යුතු පිරිසකටනේ අපි මෙච්චර කල් වැඳලා තියෙන්නේ. අයියෝ වඳින්න ඕන දාන දෙන්න ඕන පිරිසට මෙච්චර කල් දාන දුන්නේ නෑනේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක හඳුනාගත්තනේ ඔබ වහන්සේ නිසා කියලා පහදින කට්ටිය. එහෙමයි ස්වාමීනි. ඔව්. බලන්නතර මේ ධර්මයේ කියලා දෙනකොට මේ ප්‍රඥා ලෝකෙත් එක්ක සසුනට පහදින විදිය. එහෙමයි. බලන්න මේ දේශනාව කොච්චර ආශ්චර්යද නේද? එහෙයි ස්වාමීනි. දැන් බලන්න මේ විදිහට ඉන්ද්‍රිය দমনය කරපු ශ්‍රාවකයා එතකොට ඉදිරියට යනකොට වටපිට බලනකොට ඔක්කොම එයා සිහියෙන් යුක්තවයි කරන්නේ. අතපය උස්සනකොට ඉරියව් පවත්වනකොට කතා බහ කරනකොට ඔක්කොම එතෙන්ට හුරු කරන්න පටන් ගන්නවා ඊළඟට. එහෙමයි. මේක ලීසි පාස් එකක් නෙමෙයි. මේක එයාගේ ජීවිතය ටික ටික හුරු කරන්න ඕන එක. ඒකට හුරු වෙලා එතන සමවදිනකන් ඊළඟ පියවරට එයාට යන්න බෑ මේ ශාසනය. එහෙමයි. ඊළඟ පියවරට හුට මේ ශාසනය යන්න පුළුවන්කම තියෙන්නේ ඒකට සමවැදුනට පස්සේ. මේ අත නොහැර ප්‍රගුණ කොට අනිවාර්යෙන් ඒකත් ඉතින් කාලයක් තිස්සේ ප්‍රගුණ කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. කාලයක් තිස්සේ ප්‍රගුණ කරන්න ඒක නිකන් මේ වගේ අපි දැන් කම්පියුටර් තාක්ෂණයේ ළමෙක් දවසින් ලබන අත්දැකීමට වඩා එයා ඒක නැවත පරිහරණය කළ මාසයක් යනකොට ලබන අත්දැකීම් බලන්න. එහෙමයි. දැන් නිවේදක තනතුරේ වුණත් බලන්න. එහෙමයි. එතන මේ කැමරාවල ඉන්න මහතුරුන් බලන්න. මේ අනිත් මේ කාර්ය මණ්ඩලය බලන්න. ආපු දවසේ මේගොල්ලන්ගේ අත්දැකීම් පෘතුල වෙන්නේ නැහැ නේ.
එහෙමයි ස්වාමීනි. මේගොල්ලෝ දවස් දෙක මාසේ අවුරුද්ද යනකොට තමයි මේ අත්දැකීම් වලින් පෘතුල වෙන්නේ. ඒ ඕනම දෙයක හැටියේ. එහෙමයි. එතකොට බලන්න මේ දහමත් එහෙමයි. දහමත් එහෙමයි. ඒ නිසා මේ ශාසනය එකිනෙක කෙනාට මම හිතනවා මේ චෝදනා කරගන්නවට වඩා මේ ශාසනය ගැන මොකද්ද කියලා අඩු ගානේ අල්ප මාත්‍ර දෙයක් හරි පොඩ්ඩක් තේරුම් ගන්න මේ ශාසනයට පැහැදුණා නම් ඊට වඩා වටිනවා නේ. එහෙමයි ස්වාමීනි. ඔව්. ඊට පස්සේ කියනවා දෙපොට සිවුර පොරවනකොට තනිපොට සිවුර පොරවනකොට පාත්‍ර පරිහරණය කරනකොට කල්පනාවේ ඉන්නවා කියනවා. වළඳනකොට පානය කරනකොට සපා කනකොට රස විඳිනකොට කල්පනාවෙන් එතන සති සම්පජාන කියලා සම්පජානකාරී හෝති කියලා වචන තියෙනවා. ඒ හැම දෙයක් පිළිබඳවම ඔහු මනාකොට දැනගනිමින් ඉන්නවා. මේ සම්පජානකාරී කියන හරි ලස්සන පැහැදිලි කිරීමක් තියෙනවා දේශනාවක. මේ ඒකේ තියෙන මෙන්න මෙහෙම මේ අපි කවුද මේ බුදු භාග්‍යතුන් වහන්සේගේ මලනුවන් නන්ද කුමාරයා. එහෙමයි. කියනවා ඒක ලස්සනට විස්තර කරන මෙන්න මෙහෙම. කෙනෙකුට සංවේදී වෙන්න පුළුවන්. සිතවිල්ල පහළ වෙනකොට දැනගන්න ඕකද කියනවා දැන් සිතවිල්ල පහළ වුණා කියලා. පවතිනකොට දැනගන්නවා කියන තාම සිතවිල්ල පවතිනවා කියලා. නැති වෙලා ගියාට පස්සේ දැනගන්නවා කියන දැන් සිතවිල්ල නැති වුණා කියලා. අන්න සම්පජාන කියන්නේ ඔකට. ওই විදිහට ඉරියව්වලත් හැම එකම මෙහෙමයි. කතා බහේ එහෙමයි. ඔතෙන්ට හිත සමවදින්න ඕන. එහෙමයි ස්වාමීනි. මේක තමයි දියුණු වෙන. එතකන් දියුණු වෙන ඉන්ද්‍රිය දමනය. ඒකට සම්වදින්න බැරි නම් තේරුම් ගන්න ඕන මේ ඒකට දුක් වෙලා වැඩක් නැහැ. ඉන්ද්‍රිය දමනය මදි කියලා. ඉන්ද්‍රිය දමනයේ මනාකොට යම් කෙලෙස් ගොඩක් ෂේ වෙලා යනකොට මෙතන සමවදින්න පුළුවන්. මෙතන සංවැදිච්ච කෙනාට ඊළඟ පියවරට යන්න පුළුවන්. එතන විස්තර කරන වැසිකිලි කරනකොට කැසිලි කරනකොට වාඩි වෙනකොට නිදනකොට නිදි වරනකොට කතා කරනකොට නිශ්ශබ්දව ඉන්නකොට හැම දෙයක්ම ඔහු මනාකොට දැනගන්නවා. සම්පජානකාරී හොති. එහෙමයි. මෙතෙන්ට ශ්‍රාවකයෙක් එනවා කියලා කියන්නේ කොච්චර ඉති පැවැත්මන්ගේ පිරිසිදු බවක් නිර්මල බවක් ඇති වෙනවද? මේ වහනකොට දේවාන නිර්දාන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුව මඩලෙන් මේක අහනකොට ජානසෝනි බ්‍රාහ්මණයා හිත පිනා ගියා. අහෝ මේ සර්වඥයන් වහන්සේගේ ශාසනයේ පෙර නොඇසූ විරු දහමක් නේද මේ සර්වඥයන් වහන්සේ මේ දැකලා තියෙන්නේ. මේ ක්‍රමයට සිත පිරිසිදු වෙනවා කියලා අහෝ පහස්තුරුන් වහන්සේ අවබෝධ කළා නිවද? එහෙමයි. කියලා සරණ යන්න තමයි එතකොට හිත පිහිටන්නේ. එහෙමයි. මොකද ඒ වෙනකොට ඒක මේ ලෝකෙට විවර වෙච්ච නැති දහමක් ඒක. එහෙමයි. ඊළඟට කියන ඔය විදියට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් යුක්ත වෙලා ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකින් යුක්ත වෙලා ශ්‍රේෂ්ඨ වූ සිහි කල්පනාවකින් යුක්ත වෙලා අන්න එතකොට තමයි දුර ඈත වනසෙන්සුන් වලට යන්නේ. මේ මෙතන සමවැදුනට පස්සේ තමයි දුර ඈත වනසෙන්සුන් වල බයක් නැතුව තැති ගැනීම නැතුව ඒ වනසෙන්සුනේ හිත රැඳෙන්නේ. එතකන් හිත රැඳෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මේ හිටියත් වැඩන්නේ මේක දිනු වෙලා නැත්තම්. එහෙමයි. අරණ්‍යවල ඉන්නවගේ රුක්සේවනි පර්වතයේ දියැලි අසර ගිරි ගුහා සොහොන් වනගොමු නිදහස් තැන් පිදුරු ගෙවල් මේ තැන් පාවිච්චි කර තව කරන දෙයක් තියෙනවා ඊළඟට. මොකද්ද? ඕ ඊට පස්සේ ඔහුට තියෙන මෙච්චරයි. කරුණු පහක් දිහා අවධානයෙන් ඉන්න විතරයි තියෙන්නේ. මොකද්ද? සියලු කෙලෙස් කරුණු පහකට ගුණ කරන සර්වඥයන් වහන්සේ. එකක් තමයි හිතේ ලෝභය උපදිනකොට ඒ ලෝභය ගැන අවධානයෙන් ඉන්න ඉපදුණු බව දැනගන්නවා, පවතින බව දැනගන්නවා, නැති වෙලා යනවා දැනගන්නවා. එහෙම නැත්නම් ඒක හිතේ නැති කිරීමකින් පිණිස එයා යම් වෙන කුසල මනසිකාරයක් පවතල ඒක අයින් කළා දානවා. ඊට පස්සේ වුණ තරහ සිතුවිල්ලක් ඇති වෙනවා. දැනගන්නවා. දැනගෙන ඊට පස්සේ ඒක නැති කිරීම පිණිස ඔහු මේ යම් වෙන කුසල මනසිකාරයක් යොදනවා. ඊට පස්සේ නිදිමත අලසකම් එනවා. ඊට පස්සේ ඒක නැති කිරීම පිණිස කුසල මනසිකාරයක යෙදෙනවා. හිත ඊට පස්සේ උද්දච්චයට යනවා. ඒක නැති කිරීම පිණිස කුසල මනසිකාරයක යෙදෙනවා. ඊට සැක සංකා එනවා. ධර්මයට පහදින්න නැති යන හිත එන අවස්ථා තියෙනවා. දැන් බලන්න සමහර මේ හිතේ සැකේ ස්වභාවයක. ඒ සමහර ලාවලට ධර්මය අහනකොට හොඳට පැහැදීම ඇති වෙනවා. විශ්වාසය ඇති වෙනවා. සමහර ලාට අහනකොට විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. සැකේ. එහෙමයි. ඒතර ඒ ඇති වෙනකොට මේ දැන් මේ නීවරණ හඳුනගෙන දුරු කර හිත පිරිසිදු කරනවා. බලන්න බුද්ධ ශාසනය කොච්චර ආශ්චර්යද. මේ විදිහට නීවරණ පහ හොඳට අතහැරලා පිරිසිදු කරලා ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ හිතේ ධාන බලය ගොඩ නගන්න ඊට පස්සේ පටන් ගන්න ඊට පස්සේ. මේ හොඳටම බැහැර වෙලා ගියාට පස්සේ. එහෙමයි. මොකද්ද? දැන් එයා වාඩි වෙලා හිටියත් හිටගෙන හිටියත් දිගෑරලා හිටියත් නීවරණ පහ හිත වද දෙන්නේ නැහැ එයාට. එහෙමයි. එහෙම හිතක් හැදුනට පස්සේ තමයි හිත ඇතුළේ මෙන්න මේ ස්වභාවයන් හතර ගොඩ නගනවා. මොකද්ද? කාම අරමුණු හිතේ වැඩ කරන්නේ නැහැ දැන්.
අකුසල් වැඩ කරන්නෙත් නැහැ. දැන් එයා මොකද කරන්නේ? මෛත්‍රිය හරි බුදු ගුණ හරි අනිත්‍ය හරි සතර සතිපට්ඨාන හරි මානසිකාරයක් විතරක් හිත හිතා ඉන්නකොට හිතේ ඇති වෙනවා නිරාමිෂ ප්‍රීතිය. එහෙමයි. එතකොට විතක්ක ਵਿਚාර තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සැපේ තියෙනවා. ආන්න එකට කියනවා, ඒක බලවත් වෙනකොට ඒකට කියනවා පළවෙනි ධානය කියලා. එහෙමයි. හරි ලස්සන විස්තර කරන පින්වත් බ්‍රාහ්මණය ඔන්නෝකටයි කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් ඕක. අන්න තථාගතයන් වහන්සේ හිටපු තැන පියවර සටහනක් කියන්නේ මොකද්ද? හිටපු තැනක් ඒක. එහෙමයි ස්වාමීනි. දැන් මෙතෙන්ට ආපු ගමම්ම ශ්‍රාවකයා තේරුම් ගන්නවා හෝ ශාස්ත්‍රුන් වහන්සේ මේක දැකලා දේශනා කළා. අනේ භාග්‍යතුන් වහන්සේ මෙතන වැඩ හිටියා නෙවද? මේ කරුණ අවබෝධ කළා නෙවද කියන තැනට ඔහු වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ ගැන පහදිනවා අතට ශ්‍රාවකයා. එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකයොත් ඒකම කියාගෙන යනවා නම් දන්නවා. එහෙනම් මේ ශ්‍රාවකයෝ මේක කියාගෙන ගියා නම් එහෙනම් මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවක සුපටිපන්න ශ්‍රාවකයෝ කියලා කියන්නේ එහෙනම් මේ තැන්වල වැඩ හිටපු ශ්‍රාවකයෝ. එහෙනම් මේ දහම කියලා කියන්නේ එතෙන්ට පමුණුවන දහමක්. එහෙමයි. හරි ආශ්චර්ය නේද? මෙහෙම පහදිනකොට ශාසනයට. ආශ්චර්යයි. ඊට පස්සේ කියන ඔන්නෝකටයි කියන තථාගතයන් වහන්සේ පියවර සටහන කියලා හරි ලස්සනයි. තථාගතයන් වහන්සේ පිටාතුල්ලපු තැනක් කියන මේක. තථාගතයන් වහන්සේ සිහිනුවර නැමැති දලින් අතු බිඳපු තැනක් කියනවා මෙතන. එහෙමයි. හරි ලස්සනයි නේද? දැන් මේ තැන් නුවර නැමැති දලින් ස්පර්ශ කළ නැත්නම් දේව මිනිස් ලෝකයට කියන්න පුළුවන්ද ශාස්ත්‍රුන් වහන්සේට? බෑනේ. එහෙමයි ස්වාමීනි. මේ තැන් වලින් තථාගතයන් වහන්සේ මේ ස්පර්ශ වෙලා ඉඳලා නැත්නම් කියන්න පුළුවන්ද? බෑනේ. ඒකයි පිටාතුල්ලපු තැන්, හිටපු තැන්, පාසටහන් කියලා කියන්නේ අර වචන වලින් මේකට උපමා ගෙනත් දෙනවා. එහෙමයි. නමුත් ආරි ශ්‍රාවකයේ එහෙම තිබිලත් නිශ්චයකට එන්නේ නැහැ කියනවා. තේරුම් ගන්නවා කියන මෙතෙන්ට ශාස්ත්‍රුන් වහන්සේ ඇවිල්ලා තියෙනවා. නමුත් සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියලා රජතුමනි නිෂ්ඨාවට එන්නේ නැහැ කියනවා. එහෙම කියද්දි රජතුමා තව සතුටු වෙනවා. ඇයි? අහෝ එහෙනම් භාගතුන් වහන්සේගේ අවබෝධය කොතරම් පරිපූර්ණද කියලා. එහෙමයි. ඇයි දැන් නිෂ්ඨා ශ්‍රාවකයා නිෂ්ඨාවට එන්න දෙන්නෙත් නැහැ. එතෙන්ට ශාස්ත්‍රුන් වහන්සේ පොළඹවන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඇයි පොළඹවන්නේ නැත්තේ? මහා කරුණාව නිසා. ඊට වඩා දෙයක් තියෙනවා ශ්‍රාවකෙකුට පුදව ගන්න. මේ හැම ගුණයක් පිළිබඳවම එතකොට ශ්‍රාවකයාට දේවානන් පිසු නිර්දානන්ට හිත පහදිනවා. ඒකයි මේ සම්බුද්ධ ශාසනය ගැන නිෂ්ඨාවටපත් වෙන මේ දේශනාව සමත් උනේ. පින්වත් බ්‍රාහ්මණයෙක්ගේ මේ ගැන තවදුරටත් කියනවා භික්ෂුව විතරක ਵਿਚාර සංසිඳවාගෙන තම සිත තුළ ප්‍රසන්න බව ඇති කරගෙන දැන් ඊට පස්සේ මේ හිත දියුණු කරනකොට විතක්ක ਵਿਚාර නැති සිතින් ඉන්න පුළුවන් හිතක් හදන්න පුළුවන්. තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්න. විතක්ක ਵਿਚාර නෑද? හැබැයි ඉපදුනා වූ ප්‍රීතියයි සැපය හිත තුළ විහිදිලා තියෙනවා, පැතිරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. කේසාන්තයේ සිට පාදාන්තය දක්වා හැම දක්වා විහිදෙන සම්පූර්ණ කය පුරා පැතිරිච්ච ප්‍රීතියක්, සැපයක් භුක්ති විඳින ශ්‍රාවකේ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. එහෙමයි. එතකොට විස්තර කරනවා රජතුමනි ඒත් මෙතෙන්ට ආපමණේ මේකත් තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් කියන. පිටාතුල්ලපු තැනක් කියනවා. නුවර නෙමෙත් දලින් අතු බිඳපු තැනක් කියන. ඒත් ආර්ය ශ්‍රාවකේ නිශ්චයකට එන්නේ නැහැ කියන. සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියලා. එහෙමයි. මෙතන ස්පර්ශ කරලා තියෙනවා කියලා එනවා කියනවා. කොච්චර බුද්ධිමත් කරනවද නේ? එහෙමයි ස්වාමීනි. මට හරි ආශ්චර්ය හිතුණා. එහෙමයි. පුදුම හිතුණා මේ කියවද්දී. අනේ ශ්‍රාවකයෙක් ගැන කොච්චර අනුකම්පාවෙන් තව ප්‍රඥාවන්ත කර ප්‍රඥාව උද්දීපනය කර ශ්‍රාවකයා නිකිලිස් මාවතට ගෙනියන ශාස්ත්‍රුන් වහන්සේ නමක් කොච්චර මහන්සි ගන්නවද? එහෙමයි. ආවට ගියාට පහදින දෙන්නේ නැහැ. සර්වඥයන් වහන්සේට පහදින දෙන්නෙත් නැහැ. ශ්‍රාවකයන්ට පහදින දෙන්නෙත් නැහැ. ධර්මයට පහදින දෙන්නෙත් නැහැ. ආවට ගියාට. එහෙමයි. පින්වත් බ්‍රාහ්මණ මේ ගැන තවදුරටත් කිව්වොත් එයා මොකද කරන්නේ? හරි පුදුමයි. හිතේ උපන් ප්‍රීතියට නොඇලී සැපේ විතරක් පවත්වන හිතක් ඇති කරගන්න පුළුවන් කියන. භාග්‍යතුන් වහන්සේ දකින්නේ මේක. එහෙමයි ස්වාමීනි. එතකොට සැපේ විතරයි කය පුරාම විහිදිලා තියෙන්නේ. ඒ සැපෙන් වාසය කරන ශ්‍රාවකයා ඊට පස්සේ එහෙම එකක් උපදව ගත්තට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මේකත් තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් කියන. පිටාතුල්ලපු තැනක් කියන. නුවණ නැමෙත් දලින් ස්පර්ශ කරපු තැනක් කියන උතන. එහෙමයි. හැබැයි ඒ තථාගතයන් වහන්සේ කරන නිෂ්ඨාවට එන්නේ නැහැ කියනවා. සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියන තැනට. හරි පුදුමයි. එහෙමයි. ඊට පස්සේ හතරවෙනි ධානය මේ සැපයත් ප්‍රහාණය කළා උපේක්ෂාවෙන් යුතු හිතක් හදනවා දැන්. දැන් බලන්න විතක්ක ਵਿਚාර අකුසල් කාමයනේ අකුසල්නේ විතක්ක ਵਿਚාරනේ ප්‍රීතිය මේනේ ඊට පස්සේ සැපයත් නැති උපේක්ෂාවෙන් පිරුණු හිතක්. උපමා කියන්න බෑ මේකට. එහෙමයි. හරි ආශ්චර්යයි.
ඒත් මට මතකයි මම ඊට ඉස්සෙල් දහම් කැඩපති දේශනාවකදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධානා 4ට උපමා 4ක් කියලා දුන්නා. මේ ඒ නිසා අපි ඒක දහම් කැඩපත ශ්‍රවණය කළා වැඩි විස්තර ඇති කරගෙන සදහැසිත උපදව ගන්නට. එහෙමයි ස්වාමීනි. අපිට ඉදිරියේදී යම් දවසක අවස්ථාවක් ලැබුණොත් අපි ඒක කරන්න උත්සාහ කරමු. අවසරයි. ඊට පස්සේ හිතනවා කියනවා භික්ෂුව ඔය විදියට සිත සමාධිමත් කරලා සිත පිරිසිදුනාම සිත බබලනකොට උපක්ලේශ නැති වුනාම හිත මෘදු වුනාම බලන්න කොච්චර පිරිසිදු වෙන්න ඕනද කියලා. අවබෝධයට සුදුසුනාම නොසෙල්වී තිබුණාම අකම්පිත වුණාම තමන් කලින් ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබා ගන්න සිත මෙහෙවනවා කියනවා. එච්චර හිත අකම්පිත හිතක් නිර්මාණය වුණාට පස්සේ තමයි ඒ හිත යොමු කරන්න පුළුවන්. එතකොට පෙර ජීවිතේ සිහි කරන්න. මම කුසට ආපු හැටි, මම කුසට ආවේ කොහෙන්ද? ඉතින් දැන් මොනවද කරේ? ඊට පෙර හිටියේ කොහෙද? එතෙන්ට කොහෙන්ද ආවේ? අන්න ටික 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 හිත පුරුදු කරනවා ඉස්සරහට ගෙනියන්න. එහෙමයි. ඒකට කියනවා පෙර ගත කළ ජීවිත පුබ්බේ නිවාසානුස්සති ඥානය. එහෙමයි ස්වාමීනි. ත්‍රිවන් මානසික හැකියාවක් උපද්දන්න ශ්‍රාවකයා යොමු කරලත් තථාගතයන් දේශනා කරනවා මෙහෙම හැකියාවක් උපදවගෙන ශ්‍රාවකයා හිතනවා කියනවා ඒකාන්තයෙන් තථාගතයන් වහන්සේ නැමැති මහා නාගයා මේ පියවර සටහන තුල ඉඳලා තියෙනවා. නුවණ නැමැති දලින් මෙතන ස්පර්ශ කරලා තියෙනවා. හැබැයි ඒ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන නිෂ්ඨාවට ශ්‍රාවකයෙක් ඉන්නේ නැහැ කියනවා. දැන් මෙහිම කියන්න එතකොට මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ ගැන සෑහෙන්න පහදිනවා. මේ ශාසනයේ දී පුදාගෙන මේ ශ්‍රාවකයෝ වැඩ ඉන්නේ කිතරම් වූ බලගත් ශ්‍රද්ධාවක් ප්‍රඥාවකින්ද? එහෙමයි ස්වාමීනි. ඇයි ආවට ගියාර නෙවෙයිනේ. එහෙමයි. ඊළඟට අනී මේ ධහමෙන් මෙච්චර ගම්බීර තැනකට එන්න පුළුවන්ද? අනී ශාස්ත්‍රුන් වහන්සේ නම් කොච්චර දෙයක් උපදවගෙන ඉන්නවද කියලා තෙරුවන්ටමයි පහදින්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. බුද්ධිමත් වෙනවා පහදිනවා. එහෙමයි. ඉතින් මේ භික්ෂුව ඒ විදිහට සමාධිමත් සිතක් ඇති වුණා, සිත පිරිසුදු වුණා, සිත බබලනකොට උපක්ලේශ නැති වුණාම, හිත මෘදු වුණාම, අවබෝධය සුදුසුනාට පස්සේ මොකද වෙන්නේ? සිත යොමු කරනවා කියනවා මේ කය අතාරින හැටි දකින්නයි ආයි තව තැනක උපදින හැටි දකින්න. ඒකට කියන චුත්ත වේන උපදින හැටි දකින්න. අර සමාධිමත් සිතින් තමයි යොමු කරන්නේ. එහෙමයි ස්වාමීනි. හරි බුදුමයිනේ. එහෙම යොමු කරද්දී මේන පේන පටන් ගන්නවා කියන මොකද්ද? මිනිස් සාමාන්‍ය මිනිස්සෙගේ දර්ශනපතේ සුළුපටුයිනේ. ඒක ඉක්මවා ගියපු දිව්‍ය දර්ශනපතේ ඇතෙන පටන් ගන්නවා කියන හිතේ සංවේදී වෙනවා ඒක. එහෙමයි. ආන්නේ දර්ශනපතේට තමයි සංවේදී වෙන්නේ කොහමද? සත්‍ය කය අතහරින හැටි පේනවා, ආයෙ ගිහිල්ලා උපදින හැටි පේනවා. ඊට පස්සේ මෙහිම උපදවගත්තු ශ්‍රාවකයාත් හිතනවා කියනවා ඒකාන්තයෙන් තථාගතයන් වහන්සේ නම් මෙතන ස්පර්ශ කරලා ඉන්නේ. මෙතන පියවර තියලා තියෙන්නේ. හැබැයි ඒ තථාගතයන් වහන්සේ සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියලා නිෂ්ඨාවට ඒත් වෙන්නේ නැහැ කියලා. එහෙමයි. ඊළඟට මොකද වෙන්නේ? භික්ෂුව මේ විදිහට සිත සමාධිමත් වුණාම, පිරිසිදු වුණාම, අවබෝධයට සුදුසු වුණාම, නොසැල්වී තිබුණාම, අකම්පිත වුණාට පස්සේ මොකද වෙන්නේ? මේක තමයි දුක කියලා යථාර්ථය අවබෝධ කරනවා. අන්න ඉපදීම දුකක් කියලා අච්චර පිරිසිදු වෙච්ච හිතට ප්‍රභාස්වර හිතට අවබෝධ වෙනවා. එහෙමයි. ඉපදීම දුකක් කියලා අවබෝධ වෙනවා. ජරාව දුකක් කියලා අවබෝධ වෙනවා. ව්‍යාධිය දුකක් කියලා අවබෝධ වෙනවා. මරණය දුකක් කියලා අවබෝධ වෙනවා. ඒ දුක නම් වූ ආර්ය සත්‍ය යම් දෙයක් දුකයි කියලා විග්‍රහ කරනවා. ඒ සෑම දෙයක්ම දුකයි කියලා ඒ අයුරින්ම ස්පර්ශ වෙන්න තැන. දුක හටගන්න වෙච්ච හේතුව තෘෂ්ණාව තමන්ගේ චිත්තසංතානයේ සැඟවිලා තියෙන තෘෂ්ණාව ප්‍රකට වෙනවා. එහෙමයි. තෘෂ්ණාව ප්‍රකට වෙනවා. එහෙමයි. එතන මේ තෘෂ්ණාවම ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් නේද දුක්ඛ නිරෝධය කියලා ප්‍රකට වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ හිත ඇතුලේ තියෙන තෘෂ්ණාව සම්මාදිට්ඨිය වැඩෙනකොට දුර වෙනවා කියලා අවබෝධය තියෙනවා. තමන්ටම අවබෝධයක් ඇති වෙනවා. එහෙමයි ස්වාමී. සම්මා සංකල්පය තුල ඉන්නකොට මේ තෘෂ්ණාව දුර වෙනවා කියලා මේ ශ්‍රාවකයට අවබෝධ වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, උන් ඊළඟ ලස්සන කාරණේ මොකද්ද? ආශ්‍රව අවබෝධ වෙනවා කියනවා. ආශ්‍රවයන්ගේ හට ගැනීම අවබෝධ වෙනවා කියනවා. ආශ්‍රවයන්ගේ නැතිවීම අවබෝධ වෙනවා කියනවා. ආශ්‍රව නැති වෙන මාර්ගේ මෙතනින් තමයි ඔක්කොම අවබෝධ වෙන්නේ එතකොට. එහෙමයි. ආශ්චර්යයි. එහෙමයි. කොච්චර හිත වඩන්න ඕනද එතකොට? මෙහිම ශාසනයක දේවල් නේ එතකොට මේ ආවට ගියාට මේ මහ මෙුණාවෙන් ශාසනය වෙනස් කළා අරකයි මේකයි.
එහෙමයි ස්වාමීනි. ඒතකොට මිතුවක්කල් මිනිස්සයන්ට ඒතකොට මේ ශාසනය කියලා හිතන් හිටියේ ඔන්න පොඩි කාලේ පැවිදි වුණා. ඊට පස්සේ අධ්‍යාපනයක් ලැබුවා. ඊට පස්සේ මොකක් හරි රජයේ රැකියාවක් කළා. ඒතකොට මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් ඊට කළා. මේක තමයි බුද්ධ ශාසනය. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ රාමුවේ ඉඳගෙන ඊට පස්සේ අපි හිතමු යම් ස්වාමී සංඝයා වහන්සේලා මම පොඩ්ඩක් සිල් රැකගෙන පොඩ්ඩක් ඉන්න හැදුවොත් එහෙම මේක මොකද්ද විකෘතියක්. එහෙමනේ කියන්නේ එතකොට. එහෙමයි. විකෘතියක්. එහෙයි ස්වාමීනි. දැක්ක නේද ඒ? ස්වාමීනි අප්‍රමාණ කාලයක් දෙවියෙකුට මිනිසෙකුට ප්‍රමාණ කරන්න බැරි සාරාංශක කල්පලක්ෂ ගණනාවක් ඒ පෙරම් පුරා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධ ශාසනය පිහිටුවට පස්සේ එයට දිවිපුදා වාසය කරන්න එයට පැමිණෙන්න ශ්‍රද්ධාවන්ත හිතක් උනන්දු වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. එහෙමයි. එතෙන්ටනේ හිතපත් වෙන්න ඕනේ. එහෙමයි. මේක මේ හරේ මේ වංකුන් හොයන නෙවෙයිනේ. ඒකනේ මම හම්බ වුණාවෙන් ධර්ම විකෘති අරකයි මේකයි කියලා හරියට දැන් සෑහෙන්න යනවනේ. එහෙමයි. ගැඹුරු කොටස් ඉස්මතු කරනවා ගැඹුරු ධර්ම ඉස්මතු කරනවා කිය. ඒක තමයි කියන්නේ. කලකිරීම ඇති වෙනවා. ඒ වගේ දේවලුත් කතා වෙනවා අපිට ඇහෙනවා ස්වාමී. දුම දේවල් නේද? එහෙම කියද්දි ඉතින් කලකිරෙනව නම් ඉතින් මේ දොස්තර මහත්තුරු ශරීර කපන විදියට එහෙනම් ඉතින් මේ ওই ශරීර ගැන කොච්චර නොවල්මක් ඇති වෙන්න ඕනද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ශාසනය සංගවා තබන්න නෙවෙයි විවෘත කරන්නේ තියෙන්නේ. එහෙමයි. එතකොට අපි මේ විශේෂයෙන්ම දන්නවා දැන් පළවෙනි කාරණේ මේ බුද්ධ මේ දහම විවර කරනකොට ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන ආශ්චර්ය, ධර්මයේ තියෙන ස්වාක්කාත බව, ශ්‍රාවක සංඝ රත්නයේ තියෙන සුපටිපන්න බව ගැන උදාර ප්‍රසාදයක් ඇති කර ගැනීම තමයි පළවෙනි කාරණේ. එහෙමයි. හැම කෙනෙකුටම කරන් තියෙන දේ ඒක. ඒතර මේ ශ්‍රද්ධාව තමයි ඔහු කවදා හරි දවසක ඉතර කරන තැනට ගෙනියන්නේ. එහෙමයි. ඒ නිසා ශ්‍රද්ධාව ජනිත වෙන්නේ මේ සර්වඥයන් වහන්සේගේ පිරිසිදු අවබෝධය ඇසීමෙන්. ඒක අපි හෙට දවසේ ලස්සන දේශනාවකින් කතා කරනවා. එහෙමයි. ඒතර බලන්න මේ දේශනාවට අනුව හොඳට පැහැදිලි මනා තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් මනාකොට දුක්ෂය කරනවා, කෙලෙස් දුරු කරනවා. කාටවත් චෝදනා කරන්න බෑ මේක මෙහිම වෙන්නේ නෑ කියලා. එහෙම වෙන්නේ නෑ කියලා චෝදනා කරන්න බැරි නිසා සර්වඥයන් වහන්සේ විශාරද බවින් බය නැති බැවින් තැති ගැනීම නැති සිතින් වාසය කරනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙමයි. ওই විදියට මේ භික්ෂුව යථාර්ථ දැනගන්නකොට දැන් ඔන්න ඊට පස්සේ අතන ලස්සන කාරණාවක් කියනවා. දැන් මෙහි විදියට උපදවගෙනත් යම් ආකාරයේ නිෂ්ඨාවකට එනවා කියන භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියලා. ඒකාන්ත නිෂ්ඨාවකට ඒත් ඉන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒකාන්ත නිෂ්ඨාවකට ඒත් ඉන්නේ නැහැ කියනවා. ඒකාන්ත නිෂ්ඨාවට එන්නේ කවද්ද? ඊට පස්සේ ওই විදියට සිහි කල්පනාවෙන් ආශ්‍රවයන්ගේ හට ගැනීම නැතිවීම මාර්ගයේ මේ තේරුම් අරගෙන සිහි කල්පනාවෙන් වාසය කරද්දී හිතේ තියෙන ආශ්‍රව යම් දවසක ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවද? අන්න නිෂ්ඨාවට එනවා කියනවා භාග්‍යතුන් වහන්සේ සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියලා. එහෙමයි ශාසනය ගැන නිෂ්ඨාවට එන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ශාසනය ගැන උඩින් පල්ලෙන් බල්ලා ආවට ගියාට පැහැදිලා පෞරස් කරගන්න කෙනෙක් වෙන්න හොඳ නෑ අපි. එහෙමයි. හරියට මේ තීරුම් අරගෙන ශාසනය ගැන මේ හිත පහදව ගන්නයි තියෙන්නේ. එහෙමයි. ඊට පස්සේ දැන් බලන්න මේ පියවර සටහනේ උපමාව කිව්වට පස්සේ අර බ්‍රාහ්මණි ජානසෝනි බ්‍රාහ්මණය පැහැදුනා. දේවානම් පිට නිර්දානම් පැහැදුනා සම්බුද්ධ ශාසනයට. ජීවිතේ පිදුවා. මෙහෙමයි ජීවිතේ පිදුවා. රජකම් කර බුද්ධ ශාසනයේ බබලවන තමන්ගේ ජීවිතේ මරණ මොහොත දක්වාම කැප වුණා. ඊළඟ පවුලේ රජ පිරිස පවා අමාත්‍ය පිරිස පවා එතකොට යොමු කළා බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් උන්නතිය වෙනුවෙන්. එච්චර එතකොට තැනකට එන්න පුළුවන්කම තිබුණේ කුමක් නිසාද? අඳුරේ හිටපු දේවානම් පිට නිර්දානම් ප්‍රඥා ප්‍රදීපේ දැල්වෙච්ච නිසානේ. එහෙමයි ස්වාමීනි. දැල්වෙච්ච නිසා. එහෙමයි. ඒතර ජානුසෝනීය බ්‍රාහ්මණයත් බ්‍රාහ්මණෙක් වෙලත් හරි ආශ්චර්යයි බුදුරජාණන් සරණ ගියා. මේක අහලා. දැන් බලන්න උඩ සරණ ගියේ කොහොමද? දැන් බලන්න මෙතන ජානුසෝනීය බ්‍රාහ්මණය කියන පින්වත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. පින්වත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. යටිකුරු වෙච්ච එකක් උඩුකුරු කළා වගේ. බ්‍රාහ්මණයෝ එහෙම උදන් ගන්නවා මෙහෙම බණ අහද්දි. අද මේ එහෙම බණ කියනවා කියලා සාසන විකෘතියක් කරනවා කියලා අද පිටින් ගරහනවා. එහෙමයි ස්වාමීනි. අද එතෙන්ට ඇවිල්ලා. ඒතර මේ බ්‍රාහ්මණයට තිබිච්ච මං හිතනවා කන් හැන්දක තියෙන මොළේවත් නැති බව තමයි පෙනියන්නේ. එහෙමයි. එහෙම නේද?
ඇයි දැන් මේ බ්‍රාහ්මණයා පැහැදුනා මේ දේශනාව අහලා. තෙරුවන් සරණ පිහිටී මේ දේශනාවේ. එහෙමයි ස්වාමීනි. වෙන එකකින් නෙවෙයි තෙරුවන් සරණ පිහිටියේ. එහෙමයි. එතකොට දැන් අපි පැවිදිලා ඉඳගෙන අපි මේ කාන්තා සමිනි හදාගෙන අර සමිති මේ සමිති හදන් හිටිය කියලා මිනිස්සු තෙරුවන් සරණ පිහිටන්නේ නැහැ. අපි පැවිදිලා ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ තෙරුවන් දෙව් මිනිස් ලෝකයට යම් දහමක් දේශනා කර තෙරුවන් සරණ පිහිටියා නම් අපිත් එහෙනම් දෙව් මිනිස් ලෝකයට තෙරුවන් සරණ පිහිටන්න කොහොමද කරන්න ඕනේ? ඒ දහමයි කියලා දිය යුත්තේ. කල්යාණ වැට දිගටම කල්යාණ වැට දිගටම කරගෙන යන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. එච්චරයි තියෙන්නේ අපිට. එහෙමයි. දැන් මේක කන පිට වෙලා තිබිච්ච එක ඩිංග ඩිංග හොඳ පිටට එනකොට බලනවා මේ මොකද්ද කියලා. මේක තමයි ඇත්ත. අපි දැන් මේ සූත්‍ර දේශනා විශේෂයෙන් ඉස්මතු කරන ප්‍රධාන කාරණේ මේක. එහෙමයි. දීපු දාගෙන භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සංඝරත්නයේ සරණ ගියා මේ දේශනාව වෙනකොට ජානුසෝනීය වෙලා හිටපු බ්‍රාහ්මණයෙකුට. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා පින්වත්නි මේ බුද්ධ ශාසනය ගැන තේරුම් අරගෙන පහන් සිත් උපදවාගෙන සසර පුරා ස්ථීරව සරණේ පිහිටා දෙව් මිනිස් ලෝකයාට පිළිසරණ සදාලමින් තමන්ගේ ජීවිතයේ රැකවරණ උපදවා ගන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් තථාගත ශ්‍රී සද්ධර්මයෙන් හිතක් පුබුදින ආකාරය අසිරිමත් උත්තම භාවයට පත්වන ආකාරය පිළිබඳව ගම්බීර මිහිරි අර්ථ ඇති ශ්‍රී සද්ධර්මයේ අදත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ පොසොන් සමයේ පෙන්වා වදාළ. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් කාලයේ යෙදී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්තරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ බාරේන් නිවෙසෙන 46 වන උපන්දිනයේ යෙදුණු පින්වත් ප්‍රසන්න ප්‍රදීප් පින්වත් මහත්මයා විසින් ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයේ ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජානන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. දිවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය දහම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්මබෝධින් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය PM ජයතිස්ස පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය 46 වන උපන්දිනයේ යෙදුණු පින්වත් ප්‍රසන්න ප්‍රදීප් පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂ අරමුණක් තියෙන ලෝකයේ කොතැනක හෝ කෙනෙකු මෙම දේශනාවට සවන් දී ඒතාක් සැඟව තිබුණා වූ කුසල් මතුවී නුවණින් විමසා අප්‍රමාදීව ධර්මයේ හැසිරීමට සිත් ඇතිවීම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා. ඉතින් මේ රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ සීල දිනාටම තමන්ගේ සිත් සතන් තුළ කුසල් උපදවා ගැනීම පිණිස මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස්වුණු උදාාර පින දැනට අසනීප තත්ත්වයෙන් පසුන ඒ අසවති පින්බර මෙන්කී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මාවබෝධයෙන් සැනසෙන්නට
මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ගම්භීර අර්ථ ඇති මිහිරි ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන බහරේන්හි වෙසෙන 46 වන උපන්දිනයේ යෙදුන පින්වත් ප්‍රසන්න ප්‍රදීප් මහත්මයා ප්‍රධානයේ පින්වන්ත හැම දිනමත් පිනැති ඔබ හැම දිනමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදාම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. එමනම් ඒ තුනුරුවන පිළිබඳව ප්‍රසාද සිතට පැමිණ උදාර රැකවරණයක් පිණිස සිත සතන් මෙහෙවන්න ජාතිය වාසනාවන්ත වේවා කියලා ජාතියට සම්බුද්ධ ශාසනයේ දායාද වුණු මේ පොසොන් සමයේ අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.